අයිබන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම නිරෝගීව දවස ගෙවන්න පුළුවන් විදිහට හැමදේම සිද්ධ වෙන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආසාදිතින් වාර්තා වීම දෛනිකව සිදු වෙමින් පවතිනවා. 200 300 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් රට තුල පවතිනවා. ඒ වගේම ඊයේ දවසේ රාත්‍රිය වන විටදී රාත්‍රිය 11:20ට නිකුත් කරපු නිවේදනය හරහා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා තවත් මරණ 4ක් ඊයේ දවසේ සිදු වුණා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ යනවා. ඒ අනුව වයස අවුරුදු 27 59 ඒ වගේම 70 73 කියන 70 86 කියන වයස් කාණ්ඩවල මරණ 4ක් ඊයේ දවසේ සිදු වෙලා තිබුණා. යම් සංකූලතා මත පදනම් මේ මරණ සිදු වෙලා තිබුණා. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් තිබුණා. අද පත්තරවලට ඒක එන්නේ නැහැ. මොකද ඊයේ රාත්‍රියේ තමයි මේ වාර්තා වුණේ. අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 73 දක්වා මේ වන විට ඉහළ යනවා. අපි කොරෝනා සම්බන්ධයෙන් පවතින කාරණා පිළිබඳ කතා කරමු. ඊට ප්‍රථමයෙන් ඊයේ දවසේ සුවිශේෂීම ප්‍රවෘත්තිය බවට පත් වුණේ මහාධිකරණයෙන් සාක්ෂි ඔප්පු වුණේ නැහැ. ඒ අනුව ලලිත් අනුෂ නිදොස් කොට නිදහස් කියන ප්‍රවෘත්තිය අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි යනවා. නිදහස් හුස්මක් යනුවෙන් ඡායාරූප සහිත වාර්තාව ලලිත් වීරතුංග මහතා අනුෂ පැල්පිට මහතා නිදොස් කොට නිදහස් සිල්රෙදි නඩුවට අදාළව මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ. ලලිත් වීරතුංග මහතාගේ ප්‍රකාශය අනුෂ පැල්පිට මහතාගේ ප්‍රකාශය සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දැල්වුණු කොලේලියක් කියලායි කියන්නේ. කොහොමුණත් ශ්‍රේෂ්ඨාධිකරණ ඒකමතික තීන්දුවෙන් තමයි ලැබෙන්නේ මේ නිදහස. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට වැරදිකරුවන් කරමින් කොළඹ මහාධිකරණයේදී තිබූ නඩු තීන්දුවක් සහ නියම කර තිබූ දඬුවම ඊයේ අහෝසිකර අභ්‍යාචනාධිකරණය එම දෙදෙනා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේ කියලායි වාර්තා කර තිබෙන්නේ. විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා දෙකට අදාළව මහාධිකරණය මගින් ඔවුන්ට මෙම දඬුවම් නියම කළා. අභ්‍යාචනාධිකරණයේ විත්තිකරුවන් එලෙස නිදහස් කිරීමට තීරණය කළේ මහාධිකරණය 2017 සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා දුන්නු නඩු තීන්දුවට එරෙහිව ඔවුන් ගොනු කර තිබුණු අභ්‍යාචනා පෙත්සමට අදාළවයි. කුමුදුන වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල හමුවේ තමයි අභ්‍යාචනයේ විභාග වුණේ. විනිසුරු මඩුල ඊයේ පෙරවරුවේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සිල්රෙදි මිලදී ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ලබා දුන් මුදල වංක භාවයෙන් යුතුව හෝ අනිසි ලෙස පරිහරණය කර ඇති බව මහාධිකරණය හමුවට ඉදිරිපත් වූ සාක්ෂි වලින් ඔප්පු වී නැහැ කියලයි. ඒ වගේම විත්තිකරුවන් දෙදෙනා එරෙහිම නඩුව සාධාරණ සැකෙන් ඔබට ඔප්පුවේ නැතයි යන ස්ථාවරයේ පිහිටා වූ නිදහස් කිරීමට තීරණය කළ බවත් සඳහන් වෙනවා. ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට එරෙහි චෝදනා 3ක් යටතේ නීතිපති විසින් මහාධිකරණ හමුවේ මෙම නඩුව පවරා තිබුණා. නඩු විභාගයකින් පසුව චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරුවන් කොට එක් චෝදනාවකට වසර 1.5 බැගින් වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් දසලක්ෂය බැගින් වූ දඩයක් නියම කර තිබුණා. කොහොමුණත් අවසානයේදී දෙදෙනාම නිදහස් වෙනවා. ඒ තමයි අද දවසේදී අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ලංකාදීප වාර්තාවටත් යමු. ලලිත් අනුෂ නිදොස් කොට නිදහස් යනුව ඡායාරූප සහිත වාර්තාව විත්තිකරුවෝ දෙදෙනා අවංක නිකැලැල් නිලධාරියෝ ඇපැල් උසාවිය තීන්දුව කරනවා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවයිනේ විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීමෙන් රජයට අයත් රුපියල් මිලියන 600ක් මුදල් අවභාවිත කිරීම සහ පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් මහාධිකරණයෙන් වසර 3ක සිරද නොම් සාධාරණීයව අපමත මුදාහැර ලැබ සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කියලායි වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ වාර්තාව. මව්බිමටත් යමු. මව්බිමේ ප්‍රධාන සිරස්තලය සිල්රෙදි නඩුවේ තීන්දුව අහෝසි ලලිත් අනුෂ නිදොස් කොට නිදහස්. විනිසුරු ගිහාන් කුලතුංගගේ තීන්දුව යුක්ති සහගත නැති බව අභ්‍යාචනාධිකරණයේ තීන්දුව කරයි කියලායි මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය තුලින් වාර්තා කර තිබෙන්නේ. එතනින් පසු අපි අවධානය යොමු කරනවා අද දවසේදී මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ කතා කරන්නට. ඒ අනුව විශේෂයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව සමස්තය 18000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වෙද්දී ශ්‍රී ලංකාවෙන් 18839ක් ආසාදිතින් වාර්තා වනවා. දසදහස වාර්තා වීම සහ එතනින් පසු 18000 දක්වා දින වාර්තා වීම ගත්තහම ගත වුණු දින කාණ බොහොම අඩුයි. සාමාන්‍යයෙන් 3000 සීමාවට පැමිණෙන්න අපිට බොහොම කාලයක් ගත වුණා. හැබැයි මේ වන විටදී දසදහසේ සීමාව පසුනාගෙන් පසු 18000ට පැමිණෙන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළතදී. ඒ නිසා ඊයේ දවසේදී 400කට ආසන්න ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. අද දවසේ දිවයින වාර්තාව බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර සෙසු පාසල් වල 6න් ඉහළ ශ්‍රේණි 23 වනදා සිට යලි ආරම්භය කියලා වාර්තා කර තිබෙනවා. අද දිවයින පුවත්පතේ වාර්තාව. ඒ අනුව COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ සහ අනෙකුත් හුදකලා කර තිබෙන පොලිස් වසම්වල පාසල් හැර දිවයිනේ අනෙකුත් සියලුම පාසල්
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති එළඹෙන 23 වෙනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා. බස්නාහිර පළාතට අයත් කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල සහ උදකලා කර තිබෙන ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් ප්‍රදේශ පාසල් 6 සිට 13 දක්වා ශ්‍රේණි ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කළ බව තමයි අධ්‍යාපන අමාත්‍යතුමන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා කියන්නේ. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ අනාගතය පිළිබඳ සැලකිල්ලටගෙන සියලු පැතිකඩ පිළිබඳ බලා මේ තීරණය ගත්තා කියලායි කියන්නේ. කොහොමනත් 1 සිට 5 දක්වා ශ්‍රේණි වලට පන්ති එදිනට ආරම්භ කරන්නේ නැහැ. ලබන සඳුදා ආරම්භ වන පාසල් පිළිබඳ ඉසුරුපායේ සිට පොදු තීරණයක් ගැනීම උචිත ප්‍රතිපත්තියක් නොවන නිසා එම් පාසල් පවත්වාගෙන යාමේ ක්‍රමවේදය පිළිබඳ තීරණ ගැනීමේ වගකීම විදුහල්පති ප්‍රමුඛ කමිටුවට පැවරීමට තීරණය කරලා තියෙනවා. ඔන්න වැඩේ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවට. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ගන්නවා. තීරණය ගත්තත් පාසල් ඇතුළත ආරක්ෂිතභාවය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය විදුහල්පතිවරුන්ට කරට පැවරෙනවා. ඒ නිසා විදුහල්පති ප්‍රමුඛ කමිටුවට ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම සේවා නිලධාරී, පාසල් සංවර්ධන සමිතිය නියෝජිතයෙක්, ආදි ශිෂ්‍ය සංගමේ නියෝජිතයෙක් අයත් වෙනවා. පාසලේ පන්ති පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව කමිටුව විසින් තීරණය කරනවා කියලායි වාර්තා කරන්නේ. වැඩේ කොහොමද කරන්න ඕන කියලා තීරණය කරන්න ඕන පාසලම තමයි. මොකද සමහර පාසල් වල තියෙන සම්පත් ප්‍රමාණවත් සම්පත් තියෙන පාසල් තියෙනවා, ප්‍රමාණවත් සම්පත් නැති පාසල් තියෙනවා. ඒ නිසා මේ දෙපැත්තම බලලා දරුවෝ ලෙඩ වුණාගෙන් පස්සේ කියලා වැඩක් නැහැ. කොහොමද දරුවෝ ආසාදිත වෙන්නේ දරුවන්ගේ නොසැලකිල්ල කියන කාරණේ. ඒ නිසා මේ විහෙතේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කර ගැනීම විදුහල්පතිවරු ප්‍රමුඛ අදාළ කමිටුවට බාර කරනවා. දරුවෝ හැමදාම ගෙදර තියලත් බෑ. මේ වෙද්දිත් ඔවුන්ගේ සාමාන්‍යයෙන් වර්ෂයක කාලය තුලින් වැඩි ප්‍රමාණයක් අපතේ ගියා. මේක ඉදිරියට බොහොම දරුණු ලෙස බලපානවා. ඒ නිසා දරුවෝ ගෙදර තියලා බෑ. ඒ කියන තීරණය මත තමයි මේට අවශ්‍ය කරන පරිසරය සැකසෙන්නේ. අද පුවත්පතේ වාර්තාව කොවිඩ් ආසාදිතයින් ගණන 18839 දක්වා ඉහළට. පෑලියගොඩ සහ දිවුලපිටිය කොවිඩ් පොකුර 15330, සුවය ලැබූ පිරිස 12903ක්. මේ දක්වා සිදු ඇති මරණ සංඛ්‍යාව 69ක් කියලායි වාර්තා කරන්නේ. නමුත් ඊයේ රාත්‍රියේ මරණ 4ක් වාර්තා වුණා. ඒ අනුව මරණ 73 දක්වා ඉහළ යනවා. පෑලියගොඩ සහ දිවුලපිටිය කොවිඩ් 19 පොකුරු තුලින් ඊයේ දිනේදී රෝගීන් 437ක් වාර්තා වීමත් සමග මේ පොකුරු තුලින් වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 15330 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි අද පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නේ. එතනින් පසු යනවා ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවට. රෝසි සේනානායක පුරපතිනිය මීට කලිනුත් මේ අනතුරු ඇඟවීම සිදු කළා. ඒ අනුව ඇය යලිත් වතාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. Daily Mirror වාර්තාව. Her request to lock down the city, Colombo mayor doesn't want government to fail. රජය අසාර්ථක වෙනවා දකින්න මං කැමති නෑ. ඒ නිසා ඇය යලිත් වතාවක් ඉල්ලනවා කොළඹ දිස්ත්‍රික්කය lock down කරන්න කියන කාරණේ. Able to successfully control situation if Colombo Municipal Council area is locked down for 2 weeks and travel restrictions are imposed. සංචරණ සීමා පනවලා කොළඹ දිස්ත්‍රික්කයේ සති දෙකක් වහලා තියන්න. එහෙම වුණොත් දෙසැම්බර් මුල් සතියේ ඉඳලා ආපහු සුපුරුදු විදිහට වැඩ පටන් ගන්න පුළුවන්. මේ ඇගේ ඉල්ලීම. Steps will be taken to provide free face masks for 650,000 persons living within the limits of the Colombo Municipal Council. 6,50,000ක් මුඛාවරණ නොමිලේ බෙදා දීමේ ක්‍රියාවලියට දායක වුණා කොළඹ මහනගර සභා බල ප්‍රදේශය ඇතුළත. Justifying the request made to the government to lock down the Colombo Municipal Council area for at least 2 weeks, Colombo Mayor Rosi Senanayake said yesterday that she doesn't want to government fail due to the coronavirus. ඇය විශේෂයෙන්ම සඳහන් කර තිබුණා සිතියමක් සහිතව මේ කාරණය පෙන්වනවා. මේ අම්මාකාරයේ සාධාරණත්වයකුත් තියෙනවා. ලොක්ඩවුන් කරපු ප්‍රදේශ දෙකක් තියෙනවා. ඒ ප්‍රදේශ දෙක අතරමැද ලොක්ඩවුන් නොකළ ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා මේ ලොක්ඩවුන් කිරීමේ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලොක්ඩවුන් නොකර ප්‍රදේශයක් මේ දෙක අතරමැද තියෙන විටදී මේ ප්‍රදේශයේ ජනතාව මුසුවීමේ අවදානමක් ඇති විය හැකියි. ඒ නිසා කොළඹින් ආසාදිතින් වාර්තා වීම වැඩිපුර සිදු වෙනවා. මේ වෙන විට සමස්ත මරණ සංඛ්‍යාව ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වෙලා තියෙන මරණ සංඛ්‍යාව 28කට 30කට ආසන්න වෙනවා සමස්ත මරණ ප්‍රමාණය අතර. ඒ නිසා මේ අයගේ ඉල්ලීම. නමුත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ආකාරයෙන් සොයා බලා කමිටුව විසින් තීරණයක් ගනිවි. ඒත් එක්කම අද දවසේදී තවදුරටත් වාර්තා කරනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශයේ Daily Mirror වාර්තාව. GMO fears there still may be COVID-19 clusters undetected. Authorities mapping down high risk areas which will be complete by November 26. ඔවුන්ගේ බීතිකාව තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ there still may be COVID-19 clusters undetected. හඳුනා නොගත් පොකුරු රට තුල පැවතිය හැකි රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවන්නේ. The Government Medical Officers Association fears that there still may be undetected COVID-19 clusters within society and have urged authorities to step up PCR test to a minimum
10,000 per day by the government sector alone. JMO member Dr. Naveen De Soisa told the Mirror yesterday. Dr. Naveen De Soisa වාර්තා කරන්නේ ඔහුගේ ප්‍රකාශය ඒ අනුව අවම වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ දසදහසක්වත් සිදු කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණය පිළිබඳ ඔවුන් මතු කරනවා. අපි ඊයේ දවසේදීත් කතා කරා ඉනෝකසුරවීර වෛද්‍යතුමියන් සමග පාරිසරික සහ ආයතනික අංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරපු කාරණේ තමයි PCR පරීක්ෂණ සඳහා ජනතාව යොමු වීම සිදු කළ යුතුයි. PCR පරීක්ෂණ සිදු කරලා ඒවට ජනතාව නිසි ආකාරයෙන් පැමිණියොත් පමණයි ආසාදිතින් හඳුනා ගන්නට ලැබෙන නිසා ඔබේ පවුලේ උදවිය ආරක්ෂා කර ගන්න ලැබෙන නිසා PCR පරීක්ෂණ සිදු කරනවා. ඒවට ඔබේ දායකත්වයක් ලබා දෙන කියන ඉල්ලීම ඊයේ දවසේදී විශේෂයෙන් සිදු කර තිබුණා. ඒත් එක්කම අද දවසේදී තවත් වාර්තාවක් තිබෙනවා. ඒ තමයි මේ ගෙවෙන සතියන්තය පිළිබඳ කතා බහ Daily Mirror පුවත්පතෙන්මයි උපුටා ගන්නේ. Decision on isolation status in Colombo Gampaha by weekend. We are analysing whether an entire police area should be kept under lockdown or certain areas such as a housing scheme. එළඹෙන සතියන්තය කුමන ආකාරයේ ක්‍රියාවලියකට අවතීර්ණ වන්නේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල හුදකලා කිරීමක් සිදු කරනවද සමස්ත දිස්ත්‍රික්කයට බල පැවැත්වෙන ආකාරයෙන් යම් ආකාරයෙන් තීරණයක් ගන්නවද මේ සියලු දේ පිළිබඳ තීරණ ගන්නේ මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කරලා මේවා මනා ලෙස තොරතුරු කළමනාකරණය කරගත්තාන් පස්සේ Army Commander Lieutenant General Shavendra Silva yesterday said that prevailing COVID-19 situation in isolated areas are being analysed daily and that a decision to continue or lift the isolation status in those areas will taken in the weekend. ඒ අනුව මේවා සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා කියලායි වාර්තා කර තිබෙන්නේ. අද දවසේදී Daily Mirror පුවත්පතේ වාර්තාවයි අප උපුටා ගත්තේ. ඒත් එක්කම අපි යනවා මව්බිම් පුවත්පතේ වාර්තාවකට. මව්බිම් වාර්තාවට අනුව අද දවසේදී කියවෙන කාරණේ තමයි මේ වෙද්දී PCR පරීක්ෂණ හා සම්බන්ධයෙන් කාරණය. ඒ අනුව PCR ප්‍රතිඵල පැය 24 නොදුන්නොත් පැතිරීම වළක්වන්නට බෑ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශය ඔවුන් මේක කලින් ඉඳන්ම ප්‍රකාශ කරා. දින ගණනක් ප්‍රමාදයක් වුණොත් ඒ ගන්න PCR ප්‍රතිඵල වලින් පළක් නැහැ කියන කාරණේ ඔවුන් විශේෂයෙන් සඳහන් කර තිබුණා. ඒ නිසා කොවිඩ් සම්බන්ධයෙන් ලබා ගන්නා PCR පරීක්ෂණ වල ප්‍රතිඵල පැය 24ක් ඇතුළත දීම සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් නැති කිරීමට සෞඛ්‍ය බලධාරීන් වහම පියවර නොගන්නේ නම් රෝගය පැතිරීම කිසිසේත්ම වැළැක්විය නොහැකියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා කියන කාරණයයි වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා පැය 24ක් ඇතුළත PCR පරීක්ෂණ වාර්තා නිකුත් කළ යුතුයි. හැබැයි ඉතින් පවතින තත්ත්වය සහ සම්පත් ප්‍රමාණයත් එක්ක ගත්තාම ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් කළ යුතුයි. මේ මුණ තමයි ප්‍රතිඵලය තිබෙන්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අලෙත් කතා කරමු. හොඳයි අප කතා කරමින් සිටියේ කොරෝනා වෛරසයේ පැතිරීම හා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාව තොරතුරු පිළිබඳව. ඒ අනුව PCR පරීක්ෂණ පැය 24ක් ඇතුළතදී ඒ වගේ අදාළ වාර්තා නිකුත් කළ යුතුයි කියන කාරණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ තමයි අප උපුටාගත්තේ අවසාන වශයෙන්. මීට අමතරව ප්‍රධාන වසංගත විශේෂඥයා විසින් ප්‍රකාශ කරන කාරණය ගඳ සුවඳ රස දැනෙන්නේ නැතිනම් කොරෝනා වෙන්න පුළුවන්. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ ප්‍රකාශය අද මව්බිම පුවත්පතෙන් අප උපුටා ගන්නවා. මෙවැනි ආකාරයේ රෝග ලක්ෂණ පවතී නම් අනිවාර්යෙන්ම ඔබ තීන්දුවක් ගත යුතුයි. පවතින තත්ත්වය පිළිබඳ ගඳ සුවඳ හෝ ආහාරවල රස නොදැනෙන්නේ නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කළ හැකි බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මව්බිමට කියනවා. මීට අමතර උගුර යම්කිසි අපහසුතාවක් හෝ පපුවේ යම් රිදීමක් ඇතනම් යත් කොරෝනා වෛරසය ආසාදනය වීමක් ලෙස සැක කළ හැකි රෝග ලක්ෂණ බවද සමරවීර මහතා පැහැදිලි කරේ. නමුත් එවැනි ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ඇතුළු තවත් වසංගත රෝගවලදී පවා මතුවිය හැකි බව ඒ මහතා සඳහන් කරනවා. නමුත් දිගු කාලීනව උගුර ආබාධවලට ලක්ව සිටින අය ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද සමරවීර මහතා සඳහන් කර තිබෙනවා. අප උපුටා ගන්නේ මව්බිම පුවත්පතෙන්. ඒත් එක්කම මීට අමතරව බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යන්නට උත්සාහ කරන විටදී පසුගියදා සැකකරුවෙකු මිය ගියා. ඒ වගේම එක් සැකකරුවෙකු තුවාල ලබා තිබුණා. මේ පිළිබඳ අද දවසේදී වාර්තා කර තිබෙනවා. මෙහි තියෙනවා තවත් කතාවක්. ඒ කතාව ටිකක් බරපතලයි. ඒකට හේතුව තමයි කොයිතරම්නම් සුලභව කොයිතරම්නම් වෛරසය පැතිරී තිබේද. බෝගම්බරින් පනිද්දී වාර්තා වෙච්ච කාරණේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට සහ ඉන් පැනගොස් මහනුවර නගරේ සැඟව සිටියේදී අත්අඩංගුවට රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අනුව මව්බිම කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් පාලනාංශයේ චන්දන ඒකනායක මහතා මේ බව සඳහන් කරනවා. එනම් ඊයේ 18 වෙනිදා අලුයම රැඳවියන් 5 දෙනෙකු පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ අතර එෙහිදී බන්ධනාගාර ආරක්ෂක අංශ විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තවත් රැඳවියෙකු පලා ගිය අතර පසුව ඔහු මහනුවර නගරේ සැඟව සිටියේදී අත්අඩංගුවට ගත්තා. පසුව එම රැඳවියා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කරන්න බලධාරීන් කටයුතු කරා. කොහොම වුණත්
පනින්න හදපු අයගෙන් තුවාල ලැබපු කෙනත් මිය ගිය කෙනත් දෙන්නම ආසාදිතයි කියන කාරණය බන්ධනාගාර පැත්තෙන් කියවෙනවා. එක යහපත් ප්‍රවෘත්තියක් නොවේ. මොකද මේ මොහොතේ පවතින තත්ත්වයේ ගත්තුරේදී වසංගතයේ සුලභතාවය මෙවැනි කාරණාවලින් මතුවෙනවා. ඒත් එක්කම ඊළඟට අපි අවධානය යොමු කරනවා අද පුවත්පතේ වාර්තාව මේ වෙද්දී මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. අද පුවත්පතේ වාර්තාව මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම විශාල අර්බුදයක්. ලක්ෂ 3ක් වන දීවර කාර්මිකයින්ගෙන් 20%ක් හෝ දෛනික රැකියාවට යන්නේ නැහැ. සමස්ත ලංකා පොදු දීවර සම්මේලනයේ කියන කතාව අප උපුටා ගන්නවා අද දවසේදී මේ සමස්ත වාර්තාව. මේ පැහැදිලි ලෙසම බොහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ තුලින් COVID-19 රෝගීන් වාර්තා වීමත් එක්ක ඇති වූ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වූ තත්ත්වය මේ වන විට විශාල අර්බුදයක් බවට පත්ව තිබෙන බව සමස්ත ලංකා පොදු දීවර සම්මේලනය සඳහන් කරනවා. මේ නිසා ලක්ෂ 3ක් පමණ වන දීවර කාර්මිකයින්ගේ මේ වන විට 20%ක් හෝ දෛනිකව රැකියාවට නොවන බව සංගමේ ජාතික සංවිධායක රත්නගමගේ මහතා සඳහන් කළා. රැකියාවට යන දීවරින්ට පවා අස්වැන්න නිසි මුදලට අලෙවි කර ගැනීමට නොහැකි වේ තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. මේ නිසා දීවර ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් සියලු දීවරින්ට මාසික දීවනාවක් ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා දීවර අමාත්‍යවරයා ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා තියෙනවා කියලායි වාර්තා වන්නේ. මේ වෙද්දී දීවරයෝ දැඩි අසරණතාවයකට පත් වෙලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. කොහොම වුණත් අපි නිරන්තරයෙන්ම කිව්වා අමුයෙන් නම් මාළු කන්න අවශ්‍ය නැහැ. කොහොම වුණත් පිසලා නියමිත උෂ්ණත්වයේ තියලා තියෙනවා නම් හොඳට හොදලා ගන්නවා නම් මේ අවදානමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය පැත්තෙන් බලධාරීන්ගේ පැත්තෙන් නිරන්තරයෙන් කියවෙච්ච කාරණේ තමයි නියමිත උෂ්ණත්වයේ පිස හොඳින් සෝදාගත් මත්ස්‍යයන් අනුභව කිරීම ගැටලුවක් නෑ. ඒ නිසා යම් ආකාරයේ අනිසි බීතිකාවක් තියෙනවා. සමාජය තුළ වැරදි චිත්‍ර සමහර වෙලාවට පෙන්වනවා. ඒ නිසා නියමිත විදිහට පිසලා හොදලා අනුභව කරාට කිසිදු ආකාරයේ ප්‍රශ්නයක් නැහැ කියන කාරණේ වාර්තා කර තිබුණා. ඉතින් ඒ නිසා මත්ස්‍ය නිෂ්පාදනයේ නියැලෙන දීවරයින් බොහොම ලොකු අමාරුවෙන් බොහොම ලොකු ආර්ථික පීඩාවකින් ඔවුන් දෛනිකව මේ කටයුත්තේ නියැලෙන පිරිස. ඒ නිසා ඔවුන්ගේ අත්සැන්න ගොඩ ගැහිලා තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා උපරිම සහයෝගයක් ලබා දෙන්න කියන එක තමයි රටේ පැත්තෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ. ඒත් එක්කම අද දවසේදී අපි අවධානය යොමු කරනවා ඊළඟට ලංකාදීප පුවත්පතේ වාර්තාවට. එය ඡායාරූපය සුවිශේෂී අවස්ථාවක්. ආයවැය මේ මොහොතේදී ක්‍රියාවලියේදී අත්වනවා. පියවුරුමය සමග අප ගමන ගැන අද ඇති හැඟුම කෙලෙසද මට කියනු මැන. සොයුරන් දෙදෙනා සිටින ඡායාරූපය පාර්ලිමේන්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආයවැය විවාදයට සවන් දීමට පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ පැමිණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කතා බහකේදී සිටින අයුරු පියවුරුමය සමග අප ගමන ගැන අද ඇති හැඟුම කෙලෙසද මට කියනු මැන. ලංකාදීප ඡායාරූප සටහනයි අප උපුටා ගත්තේ. ඒත් එක්කම දිනමින පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය අපට අවශ්‍ය ණය නොවේ ආයෝජනයි ජනපති නවචීන තානාපතිට කියයි කියලායි වාර්තාව. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හැකි උපරිමය කරනවා චීනයෙන් යලි සහතිකයක්. මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව අප උපුටා ගන්නේ දිනමින පුවත්පතෙන්. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වයේ දී ඇති බව චීන තානාපතිවරයා හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා කියන කාරණය දිනමින පුවත්පත වාර්තා කරද්දී ඩේලි නිවුස් පුවත්පතෙන් අප උපුටා ගන්නවා මෙවර අයවැය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු වුණා. ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය ඊයේ දවසේදී budget 2021 and he mentioned mitigate poverty. Former president budget 2021 has measures to mitigate poverty by encouraging national production. Polonnaruwa SLPP MP former President Maithripala Sirisena told Parliament yesterday, joining the second reading debate of the appropriation bill made by the Prime Minister in Parliament on Tuesday. The former President said the government had constructive and practical means of enhancing national production and the manufacturing of various products in the country for local consumption before 1977. 77 ආර්ථිකයෙන් පස්සේ රට අභ්‍යන්තරයේ දේශීය නිෂ්පාදන ඉහළ නංවන්න ආනයන යම් ආකාරයෙන් සීමා කරලා දේශීය ආර්ථිකයක් ගොඩනගන්නට පළමු අඩිතාලමක් හැබෙන්නේ 1977න් පස්සේ මේ 2021 ඉදිරිපත් කරනු අයවැයෙන් එනවසුව ස්වදේශීය නිෂ්පාදන මත පදනම් වුණු ආර්ථිකයක් බිහි කිරීම පිළිබඳ ප්‍රශංසනාත්මක ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමන් කතා කරනවා. අද ඩේලි නිවුස් පුවත්පතේ ඒ වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම තවදුරටත් වාර්තා කරනවා මේ වෙද්දී ව්‍යාපෘති දියත් වෙනවා. Prime Minister initiates 16,000 houses program, 100 houses in all 160 electorate යනුවෙන් වාර්තා කරනවා. ඡන්ද කොට්ටාශ 160කටම නිවාස 100 බැගින් ඉදි වෙනවා. ඒ අනුව 16000ක් නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වෙනවා. Prime Minister Mahinda Rajapaksa on Wednesday initiated the Siyapatha housing program to construct 16,000 new houses in all electorates of the country. ඒ අනුව රටේ තියෙන මැතිවන කොට්ටාශ
බැද්මේතර කොට්ටාශ 100ක නිවාස 160 මගින් නිවාස 16000ක් ඉදිකිරීමේ ක්‍රියාවලියට ඩේලි නිවුස් පොත්පත් වාර්තා කරන ආකාරයට මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒත් එක්කම අද දවසේදී වාර්තා කර තිබෙනවා අරුණ පුවත්පතේ වාර්තාව. ඒ තමයි ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කෙරුණා. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා තමයි විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කළේ. ඒ තමයි මේ වෙද්දී පරිසරය ආරක්ෂා කිරීම සඳහා විවිධ ගැසට් ගහලා තියෙනවා. හැබැයි මේවා තාමත් තියෙන්නේ හමස් පෙට්ටියේ. මෛත්‍රී අස්සන් කළ ගැසට් 55ක් හමස් පෙට්ටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාම යාමට පෙර පරිසර ඇමති ලෙස සිරියේදී අත්සන් කළ ගැසට් නිවේදන 55ක් මෙතෙක් නිකුත් කර නැතයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ කියලා අද අරුණ පුවත්පත වාර්තා කරද්දී දිනමින පුවත්පතේ වාර්තාවටත් අප අවධානය යොමු කරනවා. ඒ අනුව මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් මේකට චෝදනාවක් එල්ල කරනවා. අයවැය සාම්ප්‍රදායික කතාවක් පමණයි ජවිපේ කියයි. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් සහිත අයවැයක් අපේක්ෂා කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට ඉදිරිපත් කළ අයවැය කතාවක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා. මේ අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තිබෙනවා විපක්ෂයෙන්. ඒ ප්‍රශ්න කිරීම තමයි දැවැන්ත පරතරයක් තිබෙනවා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම අතර. ඒ නිසා බිලියන 1500කට පමණ ආසන්න වුණු අයවැය පරතරයක් පියවා ගැනීමේ ක්‍රියාවලිය කරගන්නේ කොහොමද? ඒ හා සමානවම ඍණ 1.6ක ආර්ථික වර්ධන වේගයක් මේ මොහොතේ පවතින්නේ. ඒ ආර්ථික වර්ධනය 6% දක්වා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවක් තියෙනවා. මේ දේවල් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳ ප්‍රශ්න කිරීම තියෙනවා. අපි ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. මොකද්ද මේක වැඩපිළිවෙල කියන කාරණය පිළිබඳ. ඒ අනුව තමයි අද උදෑසනත් අපි විශේෂයෙන්ම 7-8 ආයිබෝන් සුබ දවසක් තුලදී මහාචාර්යතුමන් කැඳවාගෙන යන කොළඹ විශ්වවිද්‍යාලයේ සුරංගසිල්ලා මහාචාර්යතුමන් ඒ ඔස්සේ සංචාරක කර්මාන්තය සහ මේ සමස්ත අයවැය පිළිබඳ යම් කතිකාවක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා මේ සමගත් රැඳෙන්න කියලා. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා මේ ආනයන සීමා කිරීම කියන දේ අප රටක් විදිහට තනි තීන්දුවක් ගත්තාට මේක ලෝකයේ ඇතුළතදී යම් ආකාරයෙන් සාකච්ඡාවට බඳුන් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාව European Union demands lifting of Sri Lanka import ban අපනයන සීමාවන් සම්බන්ධයෙන් කාරණේ ආනයන සීමාවන් සම්බන්ධයෙන් කාරණේ මේ පිළිබඳ යුරෝපියන් යුනියන් එක මේ වෙද්දී යම් ආකාරයෙන් ප්‍රශ්නයක් නගනවා. Question withdrawal of support to Geneva resolution. The European Union mission and France, Germany, Italy and Netherlands and Romania have urged Sri Lanka to do away with the current import ban imposed in the wake of debating economic crisis caused by the corona pandemic. They have told Foreign Minister Dinesh Gunawardena that a prolonged import ban is not in line with the World Trade Organization regulation. Loka මේ යුරෝපියන් යුනියන් එක ගත් පිටදී ඔවුන්ගේ නිර්දේශවලට පටහැනි මේ ආකාරයෙන් ආනයන සීමා සිදු කිරීම. ඔවුන් මේ සම්බන්ධයෙන් මේ වෙද්දී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට දැනුම් දීමක් කර තිබෙනවා කියන කාරණේ වාර්තා කරනවා. ඒ අනුව දිවයින පුවත්පතෙත් මේ පිළිබඳ අද දවසේදී තොරතුරු වාර්තා කර තිබුණා. අපි අත් උපුටාගමු දිවයින පුවත්පතේ වාර්තාවත්. එහිත් සඳහන්ව තිබුණේ මේ ආකාරයෙන් දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවේ. මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල සමාජිකයෝ පවසති කියලායි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සමාජිකයෝ පවසති කියලායි වාර්තා කර තිබෙන්නේ අද දවසේදී. ඒත් එක්කම අප උපුටා ගන්නවා මේ මොහොතේදී යම් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳව වාර්තා වෙනවා. විශේෂයෙන්ම පාස්කු විරුද්ධ දින ප්‍රහාරය හා සම්බන්ධයෙන් වගකීම කාගේද කියන දේ පිළිබඳ තාමත් සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊට අදාළ පරීක්ෂණ දියත් වෙමින් පවතිනවා. ඒ අනුව වාර්තාව පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට හේමසිරිට පූජිත් නඩු ප්‍රශ්නාර්ථ සහිත වාර්තාව. පාස්කු කොමිසමේදී ලබා දුණු සාක්ෂිවල පිටපත් සහ වීඩියෝ දර්ශන නීතිපති ඉල්ලයි. සංචාරක හෝටල් සහ කතෝලික දේවස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ලවන බවට බුද්ධිතොරතුරු ලැබී තිබියදී මේ ප්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්තුරුන්ට එරෙහිව නඩු පැමිණීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා විසින් රැස් කරමින් සිටින බවට තමයි වාර්තා වෙන්නේ. අද පුවත්පතේ වාර්තාව අප උපුටා ගන්නවා. ඒත් එක්කම තවදුරටත් වාර්තා කරනවා ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රවෘත්තියකටත් අපි මේ මොහොතේදී අවධානය යොමු කරනවා. ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබෙන්නේ මේ මොහොතේ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කාරණය. It is summons Ravi Arjun Aloysius on February 5th. The Colombo High Court issued summons of former Minister Ravi Karunanayaka and Perpetual Treasury's beneficiary owner Arjun Aloysius to appear in court on February 5th, 2021. 2021 February 5 වෙනිදා අධිකරණයේදී පෙනී හින්න කියලා නියෝග කරනවා. This is over the case filed against them in the connection with the acquisition of luxury apartment in Kollupitiya. කොල්ලුපිටිය ප්‍රදේශයේ සුකෝපභෝගී මහල් නිවාසයක නිවාසක් ලබා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලිය. The case has taken up before Colombo High Court Judge Aditya Patamedi on September 21st
The bribery commission file indictment consists of the 6 counts against the former minister Ravi Karunanayaka and perpetual treasury's beneficiary owner Arjun Aloysius. යනුව මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාවලිය විමසා බැලීමක් සිදු කරන්න සූදානම්. අපි වෙලාව බලලෙමු. වෙලාව බලලා ඉවරලා යලිත් ඉතින් ටික කතා කරමු. ඒත් එක්කම අද දවසේදී තවත් පුවතක් වාර්තා වෙනවා මේ ඇලෝෂියස් මහතාගේ ක්‍රියාවලිය පිළිබඳ අර්ජුන් ඇලෝෂියස්ලා ඒ වගේ මේ බැඳුණු අයගේ ක්‍රියාවලිය පිළිබඳ වාර්තා දිවයින පුවත්පතේ වාර්තාව අයිතිය ඇලෝෂියස්ගේ ලක්ෂ 110ක බදු පොළු තැබූ ජිම් එකේ ලයිට් වතුර කපයි කියලා වාර්තා කරනවා දිවයින පුවත්පත ලක්ෂ 110කට අධික බදු ගෙවීම් පැහැර හැරීම මත කොළඹ 7 රේස්කෝස්සියේ පිහිටි සුප්‍රසිද්ධ කායවර්ධන මධ්‍යස්ථානයක විදුලි බලය සහ ජලය කපා හැරීමට ඊයේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත කියලායි වාර්තා කරන්නේ දිවයින පුවත්පතේ වාර්තාව අවශ්‍ය ගෙවීම් සිදු කිරීම නොකිරීම මත පදනම්ව. ඒත් එක්කම ලංකාවට පොහොර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තිබුණා. අපේ මහජන දිනේට අප අවස්ථාවෙත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ප්‍රකාශ කරේ පෙර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී බාල පොහොර ගෙන්වීම හා සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණය. කෙසේ වෙතත් ඇමති මහින්දානන්දගේ පැමිණිල්ලට හිටපු පොහොර සභාපති අත්අඩංගුවට ශරීර අප දෙකක් මත මුදා හරියි කියලා අද මව්බිම පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන ප්‍රවෘත්තියත් අප උපුටා ගන්නවා. ඒත් එක්කම සිලෝන් ටුඩේ පුවත්පතට යනවා. රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා පිළිබඳ කතිකාව මේ වෙද්දි සමාජය ඇතුලේ තියෙනවා. මොකක්ද ඔහු සම්බන්ධ ක්‍රියාවලිය කියලා. ඒ වගේම පාස්කු ඉරිදින ප්‍රහාරයට අදාළව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිදු කෙරෙමින් පවතිනවා. ඒ අනුව අද දවසේදී වාර්තා කර තිබෙනවා. බදුර්දීන් admits to attesting suicide bomber's marriage, demands his statement be given in Tamil, also admits to having called former army chief. Former Minister Industries Mana District Samagi Janabalawega MP Rushad Badruddin yesterday while giving evidence at the Presidential Commission investigating the Easter Sunday bombs admitted that he had attested by the marriage of one of suicide bomber Ibrahim's brother. මේ බරාගෙන මරන බෝම්බ කරුවෙකුගේ විවාහ උත්සවයකදී සාක්ෂි කරුවෙකු විදිහට අත්සන් කරන්න රිෂාඩ් බදුර්දීන් මහතා කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. ඒ වගේම ඔහුට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දීම ගැටලුවක් නැහැ කියන කාරණය ඔහු මීට කලින් කියනවා. ඒ අනුව ස්කයිප් තාක්ෂණය තමයි ඔහු ජනාධිපති කොමිසම සමගින් සම්බන්ධ වී ප්‍රකාශ ලබා දීම සිදු කර තිබුණේ. ඒත් එක්කම අද දවසේදී අරුණ පුවත්පතේ වාර්තාවක් අපි අවසාන වශයෙන් උපුටා ගනිමින් කතා බහ හමාර කරමු. අපි සංවාදයට යා යුතුව තිබෙනවා. ඒ තමයි ආර්ථිකය පිළිබඳ කතා කරන්නේ. අරුණ පුවත්පතේ වාර්තාව කරුංකා ජාවාරම ලංකාවේ බොහොම ප්‍රමුඛ පෙළේ ජාවාරමක් බවට පත් වෙලා ලොකු කතාබහක් තිබුණු දෙයක්. කරුංකා ජාවාරම සහකාර රේගු අධිකාරිගේ වැඩතහනම් කියලා දරුණු පුවත්පත වාර්තා කරනවා. රුපියල් කෝටි 35කට වැඩි කරුංකා තුගයක් වංචනික වින්දියාවට ප්‍රතිඅපනයනය කිරීම ජාවාරමට ඍජුවම සම්බන්ධ බවට සැකපිට සහකාර රේගු අධිකාරිවරයෙකුගේ වැඩතහනමට ලක් කර තිබෙනවා කියලා වාර්තා කරද්දී ඒත් එක්කම වරාය සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකුත් තියෙනවා. වරාය ණය ගෙවන්න ආදායමෙන් 4න් එකක්ම වැය වෙනවා කියන කාරණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් 24.8ක් ණය ගෙවීම සඳහා වෙන් කර ඇත කියලත් අරුණ පුවත්පත වාර්තා කරද්දී මේ දවස්වල මහනුවර ප්‍රදේශයේ ආශ්‍රිතව යම් ආකාරයකින් භූකම්ප නැතිවීමේ තත්ත්වයක් තිබෙනවා. මේක සුළුපටු විදිහට ගත හැකි දෙයක් නෙමෙයි. මේක බොහොම බරපතල කාරණයක සේයාවක් දෝ කියන කාරණය පිළිබඳ මේ වන විට ප්‍රශ්න කෙරෙමින් පවතිනවා. ඒ පිළිබඳව අද දවසේදී විශේෂ සටහනක් තබනවා කතුවැකියේ දිවයින අපි ඒ උපුටා ගන්නවා. මහනුවර හාරගම අනුරගම දිගන සහ අඹකොට යන ප්‍රදේශවල පෙරේදා උදෑසන භූචලනයක් සිදුව තිබේ. මහනුවර ප්‍රදේශවාසීන් පවසන්නේ උදෑසන පොළොව යටින් විශාල ශබ්දයක් ඇති වූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත්ය. ඔවුන් පවසන්නේ විනාඩි 2ක පමණ මෙම සෙලවීම තිබුණු බවත් නිවාසවල වහරවල වීදුරු ජනෙල් පවා හඬ නගමින් සැලවුණු බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. මේකේ වැදගත්කම වෙන්නේ මේ දෙදරුම පල්ලෙකැලේ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ සවිකර ඇති මාපකයේ 2.2ක අගයක සටහන් වුණා. ඒ දරුණු භූකම්පන අවස්ථාවක් නොවුනද පසුගිය කාලේ මහනුවර භූකම්පන මෙන්ම නිවාස කඩා වැටීම්ද වාර්තා වෙලා තිබුණා. ජූනි 20 වෙනිදා වික්ටෝරියා ජලාශය ඇසල රිච්ටර් මාපකයේ 5ක් තරම් වූ භූකම්පාවක් ඇතිව තිබෙනවා. වර්තමානයේ සිදුවන භූකම්පන වැළැක්වීම සඳහා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත මහවැලි මහ ජලාශ අසල ගල් බෝර දැමීම සහ හුණු ගල් වලවල් කැණීම වහාම නතර කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. මේ ආකාරයෙන් අඛණ්ඩ කම්පන සිදු වුණොත් මේ හුණු ගල් ඒ වගේම බෝර දැමීමේ ක්‍රියාවලිය දියත් වුණොත් ඒ හරහා පැහැදිලි ප්‍රශ්නයක් මේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව අවදානමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම නිවාස ආශ්‍රිතව අවදානම ඇති වෙන්න පුළුවන් කියන කාරණය වාර්තා කර තිබෙනවා. ඉතින් මේ දේවල් තව දෙයක් වෙන්නට කලින් අනිවාර්යෙන්ම අවශ්‍ය පියවර සකසා ගත යුතුයි. දිවයින ඕකයි තත්ත්වයේ කාටුනින් අපි කතාව හමාර කරමු. ෆේල් පාස් බව ඡන්දෙදී වීම සලා 3න් 2ක් ලද බව පෙන්වලා දීලා
SB පෝස් වලටත් සරසම දාලා ජනපති ටොක්ක ඇන්නේ හිස අතගාලා කියලාද කාටුනේ ඕකයි තත්ත්වෙදි වෙන කාටුනෙන් අපි කතා බහ මාර කරනවා. කොහොමුණත් මේ සියලුම ක්‍රියාවලිය පිළිබඳ ඔබගේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. රජයේ උපරිම දායකත්වයක් ලබා දෙනවා මේ මොහොතේදී පාලනය සඳහා වසංගතේ. ඒ නිසා ඔබේ පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. අපි ආයිබෝන් සුබ දවසක් කතා බහේදී හම්බෙමු. සංචාරක කර්මාන්තය සහ රටේ ආර්ථිකය පිළිබඳ අපි එදී කතා කරනවා.